අයිබෝන් හැමෝටම ඉතින් අද අපි MS Office පාඨමාලාවේ තුන්වෙනි ක්ලාස් එක අද තියෙනවා. ගිය සතියේ අපිට කරන්ට් එක ප්‍රශ්නයක් නිසා රෙකෝඩින් එක දෙන්නත් බැරි වුණා. ඒ වගේම ගිය සතියේ ගොඩක් කට්ටියට ඒ කියන්නේ කාලය හැම හැවීමත් එක්ක ක්ලාස් එක හරියට කරගන්න බැරි වුණා අපිට ගිය සතියේ. හැබැයි මේ සතියේ එහෙම වෙන්නේ නැහැ. මේ සතියේ එහෙම වෙන්නේ නැහැ. මේ සතිය අපිට ක්ලාස් එක හරියට කරගන්න පුළුවන්. ඉතින් අපි ගිය සතියේ කොතනින්ද නැවතුනේ? ගිය සතියේ අපි MS Office package එකේ MS Office කියන software package එකේ ප්‍රධානම software එක වෙන Microsoft Office Word ගැන කතා කරා. එහෙම නේද? right. එතකොට Microsoft Office Word ගැන කතා කරද්දී Microsoft Office Word package එක software එකේ interface එක තමයි අපි අන්තිමටම කතා කරේ. මම මේ interface එක ගැන කතා කරනකොට යම් කොටස් කීපයක් ගැන කතා කරා. මතකද ඒක? කතා කරපු කොටස් ටික මතකද? සමහර කට්ටියට ගිය සතියේ සහභාගී වෙන්න බැරි වුණා පන්තියට. ඒ වගේම සහභාගී වෙච්ච අයට මතකද MS Office Word කියන software එකේ MS Office Word කියන software එකේ interface එකේ කොටස් ටික අනේ අපි නම් දන්නේ නැහැ එහෙමද? interface එකක් කියන්නේ මොකද්ද? අතුරු මුහුණක් කියන්නේ මොකද්ද? ඒකවත් දන්නේ නැද්ද? ගිය සතියේ මම කතා කරපු MS Office Word interface එකේ ලොකුවටම ඒ කියන්නේ කොටස් ගොඩක් ගැන කතා කරේ නැහැ. හැබැයි මම අද කතා කරනවා සියලුම කොටස් සම්බන්ධව. right? සියලුම කොටස් සම්බන්ධව. එතකොට පසුගිය සතියේ කතා කරපු දේවලුත් තියෙනවා, මේ සතියේ අලුත් දේවල් ගොඩක් තියෙනවා. පැහැදිලිද? right. අපි බලමු ඒ මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හරි. right. අපි ගිය සතියේ කතා කරපු Office interface එකේ Word interface එකේ තිබිච්ච දේවල් තමයි මොනවද? ribbon එක තිබුණා. ඒ වගේම tab buttons තිබුණා. ඊට පස්සේ ruler එක තිබුණා. ඒ වගේම view buttons තිබුණා. ඊට අමතරව තව ගොඩාක් දේවල් මේ ඔයාලට ස්ක්‍රීන් එකට ෂෙයා කරලා තියෙන ඉමේජ් එකේ තියෙනවා. එහෙම නේද? right. අපි ඒ ටික ගැන කතා කරමු. ඒ වගේම ගිය සතිය ආපු නැති අයටත් ආයෙත් දැනගන්න අපි කලින් කතා කරපු දේවල් ගැනත් කතා කරමු. හරි. මොනවා හරි ගැටලු තියෙනවද? මට පොඩ්ඩක් එක්කෙනෙක් කියන්න. ගිය සතියේ අපි කතා කරපු කොටස් ටික මොනවද කියලා? කවුරුවත් නැද්ද? ක්ලාස් එකට ලොග් වෙලා ඉන්නව විතරද? දිනුකි කියන්න බලන්න ගිය සතියේ අපි කතා කරපු කොටස් ටික. සබ්ජෙක්ට් නෑ. document area, document header, tab, active tab, rulers. එච්චර ribbon එක කරන්න තියෙන්නේ අද. ආද තියෙන ribbon එක කරන්න හරි.
ડોક્યુમેન્ટ એરિયા එක ගැන කතා කරා ගිය සතියේ ડોક્યુમેન્ટ ඒරියා එක කියලා කියන අපේ මේ page එක නැත්නම් මේ වැඩ කරන කොටස. එතකොට මම ડોක්યુමන්ට් ඒරියා එක ගැන අද කතා කරන්න යන්නේ නැහැ. නමුත් ડોක්યુමන්ට් ඒරියා එක ගැන වෙනවම සටහනක් අපි ලියුවා. මම හිතන්නේ. right. අපි මේකේ තියෙන කොටස් ටික ආයෙත් නම් කරගෙන දැන් ඔයාලට මම මේකේ ඉන්ටර්ෆේස් එක ඇඳ ගන්න කියලා කිව්වා නේද ගිය සතියේ? ගිය සතියේ මම ඇඳ ගන්න කිව්වා. ඒ ඇඳගත්ත එකේම අමතරව ලකුණු කරන්න තියෙන සියලුම දේවල් ටික ලකුණු කරගන්න දැන්. පැහැදිලිද? ඒ වගේම ඇඳලා නැති අය ආයෙත් මේ ඉන්ටර්ෆේස් එක ඇඳ ගන්න. පැහැදිලිද? right. ආපු නැති අයට කියන්නේ මාතෘකාව දාගන්න අම්මේ දිනකි right. මාතෘකාව දාගන්න Microsoft Office Word නැත්නම් MS Office Word interface නැත්නම් අතුරු මුහුණත මම මාතෘකාව ස්ක්‍රීන් එකට දාන්නම්. MS Office Word interface පේනව නේද මාතෘකාව? right. MS Office Word interface cameras on කරන්න පුළුවන් හැමෝම cameras on කරන්න. right. cameras on කරන්න පුළුවන් හැමෝම cameras on කරන්න. මොකද ඔයාලා මට ලියලා ඉවරද එහෙම මොනවාක්වත් මට බලා ගන්න විදියක් නෑ ඒකයි. thank you නිසල්. හරි. MS Office Word interface interface කියන එකට වරහන් ඇතුලේ දාගන්න මොකද්ද? අතුරු මුහුණත වරහන් ඇතුලේ අතුරු මුහුණත හරි ලිව්වා. මෙහෙම මාතෘකාව දාගෙන මුලින්මම කරන්න ඕනේ ඔයා මේ ඉන්ටර්ෆේස් එක ඇඳ ගන්න ඕනේ. right. ඉන්ටර්ෆේස් එක ඇඳ ගන්න ඕනේ. ඉන්ටර්ෆේස් එක ගිය සතිය ආපුවා ඇඳලා තියෙනවා. එයාලා අමතරව තියෙන දේවල් ටික ලකුණු කරගන්න. පැහැදිලිද? මේක මම ෆොටෝ එකක් දෙන්නේ නැහැ print කරලා අලව ගන්න කියලා. මොකද ඕනම software එකක ඉන්ටර්ෆේස් එක ඇඳිය යුතුමයි. right. ඉන්ටර්ෆේස් එක ඇඳ ගන්න. ඉන්ටර්ෆේස් එක ඇඳලා ඉවර වෙලා මට කියන්න ඇඳලා ඉවර නම් ඉවරයි කියලා. ගිය සතිය ආපු නැති කවුරු හරි මට පොඩ්ඩක් chat එකට message එකක් හරි නැත්නම් mic on කරලා හරි කියන්න. කවුද ආවේ නැත්තේ ගිය සතියේ? සර් මං ආවේ. චේතනී දිල්හාර ආවේ නැහැ. එහෙමද? ඔව් සර්. හරි. චේතනී එහෙමනම් ඇඳ ගන්න ඉන්ටර්ෆේස් එක ඇඳගෙන ඉවර වෙලා මට කියන්න ඇඳලා ඉවරයි කියලා. හරි. නිෂු කරුණාරත්න මම ආවෙත් නැහැ. ආපු නැති හැමෝම ඇඳ ගන්න ඉන්ටර්ෆේස් එක. මේ ඉන්ටර්ෆේස් එක කියලා වෙලා මේ මොකද්ද? මේ බෑග්ග්‍රවුන්ඩ්ස් අඳින්න ඕනේ නැහැ. ඔයාට සරලව පැහැදිලිව මතක හිටින විදිහට ඉන්ටර්ෆේස් එක ඇඳ ගන්න. මට අවශ්‍ය නැහැ චිත්‍රම අඳින්න. පැහැදිලිද? මට අවශ්‍ය නැහැ චිත්‍රම අඳින්න. මම ඒකට උදාහරණයක් දෙන්නම්. mics off කරන්න.
right මෙහෙමයි පුංචි බාධා කිරීමක් කරනවා මේ ඉන්ටර්ෆේස් අඳිනකොට අපිට අවශ්‍ය නැහැ ඒ විදියටම චිත්‍ර මඳින්න පැහැදිලිද මට අවශ්‍ය කරන්නේ ඔයාට සරලව මතක හිටින විදියට නෝට් එක තිබුණා නම් ඇති මම මුලින්ම පෙන්නන්නම් ඒ කියන්නේ මම ක්ලාස් එකක සාමාන්‍යයෙන් මම ඉගෙන ගන්නකොට ක්ලාස් එක ඔය වගේ සටහන් නැද්ද කොහොමද කියලා මට මේක නීට් එකටම ඕනේ නැහැ පැහැදිලිද නැත්නම් ඒකට කාලය ගත කරනවා ඔයාලා මේ තියෙන්නේ අපි මම ක්ලාස් එකකදී අඳපු notes right ඉතින් ක්ලාස් එකේදී අඳපු notes ඔය වගේ ඉන්ටර්ෆේස් එකක් අඳපු එකක් ඉතින් මෙතන ඉන්ටර්ෆේස් එකක් අඳගත් එකක් පැහැදිලිද ඔයා හරියටම මේක චිත්‍ර වගේම අඳින්න ඕනේ නැහැ. ඔයාලට මතක හිටින විදියට සටහන දාගන්න ඇති. පැහැදිලිද? තේරුණාද? right. ස්ක්‍රීන් එක මම ෂෙයා කරන්න. චේතනී ඇඳලා ඉවර වෙච්ච ගමන් මට කියන්න හරි දිල් කියනවා සර් ඇක්ටිව් ටැබ් එකයි රිබන් ටැබ් එකයි දෙකම එකක්ද කියලා මෙමය දරුවෝ රිබන් ටැබ්ස් වලට තමයි මේ ඇක්ටිව් ටැබ් කියලා ඇක්ටිව් ටැබ් කියන කෙනත් අයිති වෙන්නේ එයාලට කොමන් කියන හැම ටැබ් එකකටම කියන නම තමයි රිබන් ටැබ්ස් කියන්නේ පැහැදිලිද එතකොට අපි අර අවශ්‍යතාවය අනුව ඇක්ටිව් වෙන කෙනාට එයාට අපි කියනවා ඇක්ටිව් ටැබ් එකක් කියලා පැහැදිලිද right කොහොම නමුත් ටැබ්ස් හැම එකකටම කියන නමක් තමයි රිබන් ටැබ්ස් කියන්නේ. ඒ කියන්නේ රිබන් එකට අදාළ වෙන කොටසක් තමයි මේ ටැබ් එක කියලා කියන්නේ. පැහැදිලිද? හරි. හැමෝම ඉන්ටර්ෆේස් එක ඇඳගත්තා. එහෙමනේ? හරි. මම උඩ ඉඳලා පහළට දැන් වෙනම කියන්නේ කලින් දවසේ කට්ටිය ලියපු ඒවා ලියන්න යන්න එපා. right? අනිත් හැම එකක්ම එකිනෙක අපි විස්තර කරමු. right? quick access toolbar. මම මේ කතා කරන්නේ Microsoft Office Word 2007 කියන ඉන්ටර්ෆේස් එක. පැහැදිලිද? 2007 කියන software package එකේ ඉන්ටර්ෆේස් එක තමයි මම කතා කරන්නේ. මම ඉන්ටර්ෆේස් එක කතා කරන්න මෙයාව පාවිච්චි කරන්නේ මෙයා තමයි මේ ඉන්ටර්ෆේස් එකට මාරු වෙච්ච පළවෙනි software එක. ඒ කියන්නේ අපි ගත්තොත් 2003 ඉන්ටර්ෆේස් එක අපි අරන් බලමු. දෙදස් තුන ඉන්ටර්ෆේස් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු.
ඔයාලට දැන් පේනවා මේ තියෙන 2003 ඉන්ටර්ෆේස් එක. පැහැදිලිද? මේ තියෙන 2003 ඉන්ටර්ෆේස් එක. ඒ කියන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මුල් කාලයේ ඔෆිස් වර්ඩ් පැකේජ් එක ඔෆිස් පැකේජ් එකේ සියලුම softwares වල තිබුණේ. හැබැයි 2007 වසරේදී 2007 version එකේදී මෙන්න මේ විදිහට වෙනස් වුණා. පැහැදිලිද? තේරුණාද? මොකද මම versions ගැන කතා කරා කලින් ක්ලාස් එකේදී. එතකොට මේ විදිහට වෙනස් වුණාට පස්සේ මේ ඉන්ටර්ෆේස් එක තමයි වර්තමානයේ දක්වා රූප සටහන් වල වෙනස්කම් සිදු කරමින් වර්තමානයේ තියෙන software එක දක්වා ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද? මම මේ වෙනකොට තියෙන ඉන්ටර්ෆේස් එකත් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන දැන් පාවිච්චි වෙන ඉන්ටර්ෆේස් එක. පැහැදිලිද? මේ තියෙන දැන් පාවිච්චි වෙන ඉන්ටර්ෆේස් එක මේ ඇවිල්ලා අලුත්ම version එක new release එක. එතකොට මේ version එකේ මේ 2016 version එක 2016 release වෙච්ච version එකේ ඉන්ටර්ෆේස් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ ඉන්ටර්ෆේස් එකයි 2007 version එකේ ඉන්ටර්ෆේස් එකයි ගත්තාම ඔයාලට පේනවා ඇති මේ දෙකම ගත්තොත් මේ ඉන්ටර්ෆේසස් දෙකම ගත්තාම දෙකේම සමානකම් තියෙනවා. පැහැදිලිද? දෙකේම සමානකම් තියෙනවා. කලර් චේන්ජින් එකක් සහ පොඩි පොඩි දේවල් ටිකක් විතරයි වෙනස් වෙලා තියෙන්නේ. පැහැදිලිද? තේරුණාද? right. අපි 2007 version එක කෙලින්ම මම මේ ඉන්ටර්ෆේස් එකම ගන්නම් ස්ක්‍රීන් එකට. right. එතකොට අපි 2007 software එක load වෙනකන් ඉමු. මෙන්න ඉන්නවා 2007. දැන් ඔයාලා ස්ක්‍රීන් ඇඳගත්ත ඉන්ටර්ෆේස් එක. මේ තියෙන අලුත් version එක 2016 රිලීස් එක. ඊට පස්සේ මේ තියෙන 2007 රිලීස් එක. පැහැදිලිද? එතකොට මේ දෙක ගත්තාම මේ දෙකේ ලොකු වෙනසක් නැහැ. දැන් උදාහරණයක් විදිහට home tab එකේ editing කියලා බටන් එකක් තියෙනවා 2007. ඒ වගේම මෙයාගෙත් තියෙන editing කියලා බටන් එකක්. right? මේ ඉන්ටර්ෆේස් දෙකේ වෙනසක් නැහැ. එතකොට අපි ඉගෙන ගන්න පාවිච්චි කරන්නේ 2007 ඉන්ටර්ෆේස් එක තමයි. මොකද මතක ඉන්නවා ලේසියෙන් 2007 ඉන්ටර්ෆේස් එක හරියට ඉගෙන ගත්තොත්. right. එහෙමනම් අපි 2007 ඉන්ටර්ෆේස් එක ගැන කතා කරමු. 2007 ඉන්ටර්ෆේස් එක ගැන කතා කරද්දී ඉන්ටර්ෆේස් එක ගැන කතා කරද්දී ඔයාලට හම්බ වෙන පළවෙනි මම කතා කරන පළවෙනි කොටස තමයි quick access toolbar කියන්නේ. right? quick access toolbar. එයාගේ නම දාගත්තා, ඒ ඉස්සරහින් එයාගෙන් කරන දේ ලියාගත්තා. එච්චරයි. right? quick access toolbar එක තියෙන්නේ මේ කොතනද? quick access toolbar එක තියෙන්නේ මෙන්න මේ ස්ථානයේ තමයි quick access toolbar එක තියෙන්නේ. පැහැදිලිද? මම cursor එක ගෙනියනවා පේනව නේද? quick access toolbar එක තන තියෙනවා. එතකොට මේ quick access toolbar එක අපි ක්ලික් කරාම මොකද්ද වෙන්නේ? මේ quick access toolbar එකට අපිට ඕන තරම් tools අලුතෙන් add කරගන්න පුළුවන්. පැහැදිලිද?
මේ quick access toolbar එකේ කෙළවරේ තියෙනවා පුංචි drop down arrow එකක්. drop down arrow එකක්. අපි magnify screens තුනක් එක්ක වැඩ කරන නිසා මට ඔයාලට පේනවද zoom වෙලා මට පේනව නම් පේනවයි කියන්න screen එක large වෙලා පේනවද share කරලා තියෙන එක පේනවා සර්. හරි පේනවා සර්. හරිද ඔයාලට පේනවා මේ quick access toolbar එකේ මම cursor එක තියලා තියෙන තැන right මේ cursor එක තියලා තියෙන තැන පැහැදිලි නෑ. කොහොමද මේක පෙන්නන්නේ? මම මේ cursor එක ගෙනියන එක පේනවද? මේ screen එක zoom කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මට මොකද මේ screens තුනක් යන නිසා. විශාල ප්‍රශ්නයක් නැද්ද මෙතන පේනවද මම පෙන්නන තැන? පේනවා සර්. පේනවා සර්. හරි එහෙනම් ප්‍රශ්නයක් නැහැ. හරි. මේ quick access toolbar කියන තැන අපි ක්ලික් කරාට පස්සේ එතන තියෙනවා පොඩි බටන් එකක් තියෙනවා drop down arrow එකක්. මේ බටන් එකට අපි කියන්නේ drop down arrow එකක් කියලා. right drop down arrow එකක්. මේක පැහැදිලිව පෙන්නන්න හැකියි මේක. මෙන්න මෙතන තියෙනවා ඕනම ඒ කියන්නේ ඕනම office package එකක ඕනම office word වෙන්න පුළුවන් office package එකේ ඕනම software එකක තියෙනවා මේ quick access toolbar එක මේ toolbar එකේ පුංචි drop down arrow එකක් තියෙනවා. එතකොට මේ drop down arrow එක click කරලා ඔයාලට පුළුවන් මෙයාට අවශ්‍ය අලුත් tools add කරන්න. පේනවද? right මෙයාට අවශ්‍ය කරන ඕන tool එකක් අපිට මෙයා දීලා තියෙන tools add කරන්න හැකියාවක් තියෙනවා. spelling grammar මේ විදිහට ඔයාලට ඕන කෙනෙක්ව ඇඩ් කරගන්න පුළුවන්. right මෙතනට ඇඩ් වෙනා එකෙන් මොකද්ද වෙන්නේ? අපිට ශනිකව යම් විධානයක් ලබා දීමට පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා මේ ටයිප් කරගෙන යනවා මොකක් හරි ටයිප් කරනවා. මෙහෙම ටයිප් කරගෙන යන ගමන් ඔයාට ඕනේ සේව් කරන්න. සේව් බටන් එක තියෙනවා. සේව් කියන එක නාව ක්ලික් කරපු ගමන් ඔන්න සේවින් වලට එනවා. right එහෙම නැත්නම් undo කරන්න ඕනේ. undo කරන්න පුළුවන්. දැක්කද? right එතකොට quick access toolbar එකේ තියෙන tools මොනවද? අපිට ශනිකව අපිට ඉතා පහසුවෙන් සහ ඉතා ඉක්මනින් යම් විධානයක් ලබා දීම සඳහා අවශ්‍ය කරන ප්‍රධාන tools ස්ථානගත කරලා තියෙන ස්ථානයක් තමයි මේ quick access toolbar එක කියලා කියන්නේ. පැහැදිලිද? right එයාට තේලියා ගමු. ශනික විධානයන් ලබා දීම සඳහා
ක්ෂණික විධානයන් ලබා දීම සඳහා ක්ෂණික විධානයන් ලබා දීම සඳහා ක්ෂණික විධානයන් ලබා දීම සඳහා අවශ්‍ය tools අවශ්‍ය tools අවශ්‍ය tools අවශ්‍ය tools ස්ථානගත කර ඇති ස්ථානගත කර ඇති ස්ථානගත කර ඇති කොටසකි 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 හරි ඊළඟට අපේ ටූල් එක මොකක්ද quick access toolbar එක කියන්නේ එච්චරයි අපේ ඊළඟ ටූල් එක මොකක්ද අපි ඊළඟට කතා කරමු title bar right අපේ ඊළඟ කොටස තමයි title bar එක කියන්නේ මොකක්ද title bar මෙන්න මේ කොටස මේ title bar එක කියන එක හැම window එකකම මේ Windows OS එක ඇතුලේ තියෙන ඕනම software එකක තියෙනවා පැහැදිලිද එතකොට මේ title bar එකෙන් කරන්නේ document එක නැත්නම් ඕනම ෆයිල් එකක නම සඳහන් කරලා තියෙන එක තමයි මේ title bar එකෙන් කරන්නේ පැහැදිලිද අපි අරගත්තොත් දැන් ඔන්න මේ තියෙන්නේ මොකද්ද my computer window එක එතකොට මේ window එකේ මේ window එකකට තියෙනවා title bar එකක් පේනවද උඩම line එකේ තියෙනවා this pc කියලා title එකක් දීලා තියෙනවා ඒ වගේම අපි එතනින් එහාට ඇතුළට යනකොට මොකද වෙන්නේ title bar එක වෙනස් වෙනවා title එක ඒ අදාළ location එකට අදාළ title එක වෙනස් වෙනවා පැහැදිලිද right එහෙනම් title bar එකේ මොකද්ද කරන්නේ document එකට අදාළ නම නම සටහන් කර පෙන්වීම තමයි මේ title bar එකෙන් වෙන්නේ පැහැදිලිද ඔයාලට එතකොට පහසු වෙනවා ඔයා ඕපන් කරන් ඉන්න ડોකියුමන්ට් එක මොකක්ද කියලා තීරණය කරන්න. දැන් උදාහරණයක් විදිහට මම මෙතනදී ડોකියුමන්ට්ස් කීපයක් ඕපන් කරගන්නවා. දැන් ඔන්න මේක ડોකියුමන්ට් එක. ඊට පස්සේ මම තව ડોකියුමන්ට් එකක් ඕපන් කරනවා. මෙන්න තව ටයිටල් එකක්. එතකොට ඔයා වැඩ කරගෙන යනවා මේ ડોකියුමන්ට් එකේ ඔයා වැඩ කරගෙන යනවා වැඩ කරගෙන යන ගමන් තව ડોකියුමන්ට් එකකට ඔයා මාරු වෙනවා. right? තව ડોකියුමන්ට් එකකට මාරු වෙනවා. දැන් මොකද උනේ? ටයිටල් එක වෙනස් වෙනවා. එතකොට ඔයාට හඳුනා ගන්න පුළුවන් මොකද්ද? ඔයා ඕපන් කරන් ඉන්න page ඔයා ඕපන් කරන් ඉන්න ડોකියුමන්ට් එක මොකද්ද කියලා. right. එහෙමනම් ඒක ලියාගමු. title bar. විවෘත කොට ඇති ලිපියෙහි විවෘත කොට ඇති ලිපියෙහි නාමය විවෘත කොට ඇති ලිපියෙහි නාමය this way විවෘත කොට ඇති ලිපියෙහි නාමය this way හරි
එතකොට ඒ ඇවිල්ලා අපි කතා කරපු ටයිටල් බාර් එක. අපේ ඊළඟ ටූල් එක මොකක්ද? අපේ ඊළඟ ටූල් සෙට් එක තමයි මොකද්ද? window controllers. window controllers. window controllers. window controllers කියන්නේ මොකක්ද? මේ window controllers අනිවාර්යයෙන්ම හැම window එකකම තියෙනවා. පැහැදිලිද? ඒක ඔයා පාවිච්චි කරන ඕනම software එකක මේ window controllers තියෙනවා. controllers තුනක් තියෙනවා. ඒ controllers තුනම තියෙන්නත් පුළුවන්. එකක් විතරක් තියෙන්නත් පුළුවන්. මේක සම්මත සම්මත buttons කීපයක්. මේ buttons ටික අනිවාර්යයෙන්ම තියෙනවා හැම window එකකම. ඒක software එක මොකක්ද කියන්න කියලා අදාළත්වයක් නැහැ. හැම එකකම මේක තියෙනවා. right. මේකෙන් මොකද්ද කරන්නේ? මේකෙන් අපිට අපේ software එක ආකාර කිහිපයකට පාලනය කරන්න පුළුවන්. minimize කරන්නත් පුළුවන්. ඒ වගේම අපිට restore හෝ maximize කරන්නත් පුළුවන්. ඒ වගේම close කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට මේ window එක සම්පූර්ණයෙන්ම close කරලා අයින් කරන්නත් පුළුවන්. maximize කරන්නත් පුළුවන්. restore කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ තිරය සම්පූර්ණ පුළුල් තිරයක් කරන්නත් පුළුවන්. සාමාන්‍ය තිරයක් කරන්නත් පුළුවන්. ඒ වගේම මෙයාව ටාස්ක් බාර් එකකට මිනිමයිස් කරන්නත් පුළුවන්. මොනවද වචන තුන? වචන ටික මොනවද? close, maximize, restore, minimize. ඔය වචන ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. මොකද්ද? close එක නම් මතක තියෙයි. සමහරක් කට්ටිය මම දැකලා තියෙනවා මේ වැඩ කරගෙන යනවා. ඔක පල්ලෙහාට දාන්න, ඔක පල්ලෙහාට දාන්න, පල්ලෙහාට දාන්න කියනවා. right? පල්ලෙහාට දාන්න කියලා කියන්නේ නැහැ. ඊට පස්සේ මිනිමයිස් කරන්න. පැහැදිලිද? මිනිමයිස් කරන්න. එතකොට සමහර කට්ටිය කියනවා ස්ක්‍රීන් එක ලොකු කරන්න, ස්ක්‍රීන් එක ලොකු කරන්න. ස්ක්‍රීන් එක ලොකු කරන්න නෙමෙයි. එහෙනම් මොකද්ද? මැක්සිමයිස් කරන්න. right? ස්ක්‍රීන් එක පොඩි කරන්න කියනවා. ස්ක්‍රීන් එක පොඩි කරන්න කියන්නේ ස්ක්‍රීන් එක රීස්ටෝර් කරන්න. right? නැත්නම් වින්ඩෝ එක රීස්ටෝර් කරන්න. right? පැහැදිලිද? ඒ වචන ටික ඒ විදිහට පුරුදු වෙන්න. right? අවශ්‍ය නම් මේ දේවල් කෙටියෙන් සටහනක් දාගන්න. පැහැදිලිද? right. ඔතන අපි ලියාගමු controllers යටතේ window controllers කියන තැන window controllers මෘදුකාංගයේහි අතුරු මුහුණත මෘදුකාංගයේහි අතුරු මුහුණත close spellings දෙන්නද
close minimize maximize restore right මෘදුකාංගයේ අතුරු මූණත close minimize maximize restore යන අවස්ථාවන්ට යන ආකාරයන්ට කියලා දාගත්තත් කමන්නේ යන අවස්ථාවන්ට නැත්නම් යන ආකාරයන්ට වෙනස් කිරීම මේ හරහා සිදුවේ හරිද මේ හරහා සිදුවේ හරි අපි කතා කරන ඊළඟ ටූල් එක මොකක්ද ඊළඟ බටන් එක දාගන්න help button මම මේ හැම ටූල් එකම පාවිච්චි කරන විදිය මෙතනදී පෙන්නනවා ඒ වගේම තමයි ඔයාලා කම්පියුටර් එකෙන් ලොග් වෙලා ඉන්නවා නම් ඔයාලගේ Office Word interface එක ඒ කියන්නේ Office Word software එක on කරගෙන මේ කරන දේවල් ඒ වෙලෙම කරලා බලන්න පැහැදිලිද right help button එක කොතනද තියෙන්නේ මෙන්න මෙතන පුංචියට තියෙනවා ප්‍රශ්නාර්ථයක් right ප්‍රශ්නාර්ථයක් එක තියෙනවා මෙයාගේ shortcut key එක වෙන්නේ F1 පැහැදිලිද F1 කියන බටන් එක දැන් keyboard එකේ F1 කියන බොත්තම තමයි shortcut එක විදියට තියෙන්නේ අපි මෙයාව ක්ලික් කරොත් මොකක් වෙයිද right මේ දේවල් ඔයාලා කරන ලොකු වැරද්දක් තමයි මේ softwares පාවිච්චි කරද්දී ඔයාලා ඒ software එකට අදාළ ඒ software එකේ තියෙන tools පාවිච්චි කරන්න බයයි මං හරි නේද right ඒ software එකට අදාළ tools පාවිච්චි කරන්න බයයි ඔයාලා හැමෝටම ඕනම software එකක් ඉගෙන ගන්න පුළුවන් ඉතා පහසුවෙන් right ඒකට හේතුව මේ හැම software එකකම හැම tool එකකම විස්තරයක් තියෙනවා ඔයාම බලන්න softwares වල ඕනම software එක මේ word විතරක් නෙමෙයි photoshop වෙන්න පුළුවන් adobe සමාගමේ softwares වෙන්න පුළුවන් නැත්නම් වෙනත් සමාගමක software එකක් වෙන්න පුළුවන් මේ හැම එකකම tool එක උඩට අපි cursor එක ගෙනිච්චාම යාගෙන් කරන දේ කියලා තියෙනවා දැන් උදාහරණයක් විදියට align text left කියන tool button එක උඩට ගියාම අපිට පෙන්නනවා align text to the left ඒ කියන්නේ මොකද්ද එහෙනම් මෙයාව align කරන්න පාවිච්චි කරන tool එකක් ඊට අමතරව B අකුරක් තියෙන බටන් එකක් තියෙනවා ආට පේනවා ඇති ස්ක්‍රීන් එකේ මම එයාගේ උඩට cursor එක ගෙනිච්චාම මොකද්ද පෙන්වන්නේ bold right bold make the selected text bold කියන්නේ select කරපු text එක bold text එකක් බවට පරිවර්තනය කරනවලු එහෙනම් දරුවනේ මේක lazy නේද දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මේක හැමෝටම තියෙන ගැටලුවක් ICT නැත්නම් computers ICT කියන්නේ වෙනම දෙයක් හැබැයි computers ඉගෙන ගනිද්දී ඔයාලා වරද්ද ගන්න දෙයක් තමයි ඔයාලා බයයි
right ඔයාලා බයයි කියන්නේ බහුතරයක් කම්පියුටර්ස් වලට බයයි කම්පියුටර් එකට බය වෙන්න ප්‍රධානම හේතුව ඔයා සල්ලි වියදම් කරලා කම්පියුටර් එක අරගන්නවා හැබැයි ඒ වගේම ඔයා අසීමිතව කම්පියුටර් එකට ආදරය කරනවා right සල්ලි දීලා ගත්ත කම්පියුටර් එක කඩා ගන්න කැමති නෑ නේ right ඒක නිසා ඔයා මොකද කරන්නේ ඔයා මේ තියෙන tools මේ softwares පාවිච්චි කරන්න බයයි මේක හරහා පරිගණකයට හානියක් වෙයිද කියලා. ඒ බය අපි නැති කරගමු. ඔයා බය වෙන්න එපා කිසිම වෙලාවක මේ tool එකක් ඒ කියන්නේ මේ ඕනම දෙයක් ඕනම software එකක් ක්ලික් කරලා බලන්න. ඒ කියන්නේ බටන් එකක් ක්ලික් කරලා බලන්න බය වෙන්න එපා. ඒකට හේතුව ඔයා ওই බටන් එකක් ක්ලික් කරා කියලා මේ කම්පියුටර් එක බ්ලාස්ට් වෙන්නේ නැහැ. කම්පියුටර් එක බ්ලාස්ට් වෙන්නේ නැහැ. එහෙනම් බ්ලාස්ට් වෙච්ච අවස්ථා තියෙනවද? අහලා තියෙනවද? ඒකට හේතුව තමයි මේ කම්පියුටර් එක ඇතුලේ C4 නැහැ. නැත්නම් අධිබල පුපුරණ ද්‍රව්‍ය නැහැ. right? ඒ නිසා ඒ බය නැති කරගමු. මේ ඕනම tool එකක් දැන් මේ software එක වෙන්න පුළුවන්. නැත්නම් අපි ගත්තොත් තව softwares තියෙනවා. උදාහරණයක් විදිහට මම Photoshop ඔයාලා ඉගෙන ගන්න ආස ඇති. right? Photoshop ඔයාලා ඉගෙන ගන්න ආස ඇති. right? Photoshop software එක අපි open කරගත්තොත් මම එයාගේ interface එක ඔයාලට පෙන්නන්නම්. right? මම එයාගේ interface එක ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන Photoshop. right? එතකොට මේ Photoshop කියන software එකේ දැන් මේ තියෙන Photoshop interface එක. මං හිතන්නේ සමහර කට්ටිය Photoshop open කරලවත් නැතුව ඇති දැකලවත් නැති අය ඇති right එතකොට මේ Photoshop software එකට ඔයා බය වුණොත් ඔයාට කවදාවත් Photoshop ඉගෙන ගන්න බෑ පැහැදිලිද අපි අලුත් දේවල් හොයන මිනිස්සු right ඒතකොට Photoshop වලට ඔයා බය නම් ඔයාට Photoshop ඉගෙන ගන්න බෑ ඒක හැම දෙයකටම පොදුයි දැන් Photoshop ඉගෙන ගන්න හරිම ලේසි අය ලේසි කියන්නේ මේ හැම ටූල් එකක් ගැන විස්තර තියෙනවා. පේනවද? අන්න move tool එක. යා move tool එක උඩට ගියාම cursor එක ගෙනිච්චාම යා පෙන්නනවා මොකද? move a selection all layer. ඒක කරලම් පෙන්නනවා. right? එහෙනම් මොකද්ද? මෙයාව ක්ලික් කරලා ඇද්දොත් මෙන්න move tool එක. පැහැදිලිද? right. ඊට පස්සේ අපි ගත්තොත් elliptical marquee tool. Make a selection in the shape of an ellipse right මෙන්න selection එකක් දාන්න පුළුවන් පැහැදිලිද හැබැයි අපි මේකට බය වෙලා මේක ක්ලික් කරන්න බෑ මේමයි කියලා මේකට බය වුණොත් මොකද වෙන්නේ මේක ක්ලික් කරොත් මේක කම්පියුටර් එකට හානියක් වෙයි කියලා හිතුවොත් මොකද වෙන්නේ කවදාවත් ඔයාලට Photoshop ඉගෙන ගන්න බෑ. ඒකම තමයි Microsoft Office Word වලට වෙන්නේ. පැහැදිලිද? Word නෙමේ ලෝකේ තියෙන ඕනම දෙයක් ඉගෙන ගන්න පුළුවන් වාගේ බය නැති වුණොත්. පුංචි දරුවෝ ඔයාලා දැකලා ඇති කුඩා දරුවෝ මොබයිල් ෆෝන්ස් පාවිච්චි කරනවා. කුඩා දරුවෝ මොබයිල් ෆෝන්ස් පාවිච්චි කරනවා. දැන් මෙතන වැඩිහිටි පිරිසකුත් ඉන්නවා. ඒක නිසා මම මේ කියන්නේ right බලන්න ඔයාට වඩා ඉතා ඉක්මනින් එයා අල්ල ගන්නව නේද මොබයිල් ෆෝන් එකේ ඔප්ෂන්ස් ඒකට හේතුව මොකද එයා ෆෝන් එකට බය නැහැ හේතුව එයාගේ සල්ලි වලින් නෙමෙයි එයා ෆෝන් එක අරන් තියෙන්නේ right එයාගේ සල්ලි වලින් නෙමෙයි එයා ෆෝන් එක අරන් තියෙන්නේ එතකොට එයා දන්නේ නැහැ මේක කැඩෙනවා කියලා එයා හිතන්නේත් නැහැ කැඩෙනවාද කියලා හැබැයි ඔයා මොකද කරන්නේ ඔයා හිතනවා මේක කැඩෙයිද දන්නේ නැහැ. ඔයා මොබයිල් ෆෝන් එකට ඇප්ලිකේෂන් කීයක් ඉන්ස්ටෝල් කරලා බලලා තියෙනවද? ඔයා සමහරු මේකට ඇවිල්ලා තියෙන, ඒ කියන්නේ ස්මාර්ට් ෆෝන් එකට ඇවිල්ලා තියෙන ඇප්ලිකේෂන්ස් ටික පමණයි පාවිච්චි කරන්නේ. එතනින් එහාට යන්නේ නැහැ. ඒ ඇප්ලිකේෂන්ස් වලත් ඔප්ෂන් පාවිච්චි කරන්න හරි බයයි. right? ඔයාම හිතන්න මේ වටපිටාවේ වෙන දේවල්. මේ දරුවෝ මොබයිල් ෆෝන්ස් පාවිච්චි කරන ආකාරය
හරිම ලස්සනයි. හැබැයි ඔයාලා බයයි මොබයිල් ෆෝන්ස් පාවිච්චි කරන්න. ඒ දෙයියනේ බය වෙන්නේ. right? කිසිම වෙලාවක බය වෙන්න එපා. කිසිම වෙලාවක softwares වලට බය වෙන්න එපා. devices වලට බය වෙන්න එපා. ඔයාලා බය වුණොත් ඔයාට මේක ඉගෙන ගන්න බෑ. ඔයාට මේක ඉගෙන ගන්න ඕනේ නම් ඔයා බය නැති කරගත යුතුමයි. පැහැදිලිද? ඔයාව වට්ටන එකම තැනක් තමයි ඔයාගේ බය. right? දැන් කම්පියුටර් එකක් අනිවාර්යෙන් ඔෆිස් කෝස් එක කරනකොට ඔයාලට ප්‍රැක්ටිකල් කරන්න වෙනවා. අදම පටන් ගන්න ඔෆිස් පැකේජ් එක ඔෆිස් වර්ඩ් software එක ඕපන් කරගන්න. ඕපන් කරගෙන මේකේ ක්ලික් කරන්න මේ තියෙන හැම ටූල් එකම ක්ලික් කරලා බලන්න. ওই ටූල් එක ක්ලික් කරා කියලා වැඩිම උනොත් මොකක් වෙයිද? කිසිම දෙයක් වෙන්නේ නැහැ. right? ඒ අවශ්‍ය ඔප්ෂන් එක අපි කියමුකෝ මොකක් හරි දෙයක් ඇක්ටිව් වුණා කියලා ඒක අපිට ඩිඇක්ටිවේට් කරන්න පුළුවන්. right? මෙතන ඉන්න කවුරුවත් බය වෙන්න එපා කම්පියුටර් එකට. කම්පියුටර් එක කියන්නේ මේ softwares කියන්නේ මිනිස්සු විසින් නිර්මාණය කරපුවා. ඒගොල්ලන්ට අපි බය වෙන්න ඕනේ නැහැ. අපිට ඒගොල්ලෝ බය වෙන්න ඕනේ. right? වර්තමානයේ වෙලා තියෙන එක අනිත් පැත්ත. මම දැකලා තියෙනවා කුඩා දරුවෝ තාම වේගෙන් ඉගෙන ගන්නවා. මම හරි ආසයි ඒකට. ඒකට හේතුව තමයි එයාලා බය නැහැ. ඔයා බයයි ඔයාගේ ඩිවයිස් එක කැඩෙයි. සර් නම් කියයි මේකට මොනාරි වුණොත් එම හදාගන්න යන්න වෙන්නේ මටනේ නේද? ඈ ඔකට මොනවත් වෙන්නේ නැහැ. එම ඩිවයිස් එකක් කැඩුනට පස්සේ ඔයාලා කරන ලොකුම වැරද්දක් තමයි මේක හදාගන්න තව කෙනෙක්ගේ පිහිට පතනවා. කීයෙන් කී දෙනාද උත්සාහ කරේ ඔයාගේ ගෙදර කම්පියුටර් එක ඔන් වෙන්නේ නැති වුණාම ඒක හදාගන්න try කරේ කවුද? ඔයාගේ ගෙදර කම්පියුටර් එක දැන් මෙතන ඉන්න අය ඇති ඔෆිස් එකේ වැඩ කරනවා. සමහරව ජොබ් එකක් කරනවා. ජොබ් එක කරනකොට තමන් ඉන්න ආයතනයේ තමන් වැඩ කරන PC එක කැඩෙනවා. PC එක ඔන් වෙන්නේ නැහැ. උදේට ඇවිල්ලා ඔන් කරනකොට ඔන් වෙන්නේ නැහැ. ඔයා මොකද කරන්නේ? IT ඩිපාර්ට්මන්ට් එකට කතා කරලා එහෙන් ගෙන්නලා මේක හදාගෙන එහෙම තමයි වැඩ කරන්නේ. හැබැයි ඔයා උත්සාහ කරාද මේ ලෙඩේ ආපු හේතුව හොයන්න? අනේ අපිට තේරෙන්නේ නැහැ. එහෙමද? ඔයා try කරන්න ඕනේ මේ හැමදේම හොයන්න. ඒකට ඔයාට හොඳම දේ තමයි ඉන්ටර්නෙට්. අන්තර්ජාලය තියෙනවා. අන්තර්ජාලයේ වාට අපි කියමු ඔයාගේ කම්පියුටර් එක උදේට ඔන් වෙන්නේ නැහැ. මොකක්ද වෙන්නේ ඒක? කම්පියුටර් එක ඔන් කරාට ඩිස්ප්ලේ එකට එන්නේ නැහැ. එතකොට ඔයාට සර්ච් කරලා බලන්න පුළුවන් මොබයිල් ෆෝන් එකෙන් ඩිස්ප්ලේ ඔයාට සර්ච් කරලා දැන් ඩිස්ප්ලේ එකේ එන්නේ නැති හේතුව මොකක්ද කියලා. PC එකක ඩිස්ප්ලේ එක එන්නේ නැති හේතුව මොකක්ද? එතකොට ඔයාට වීඩියෝස් සෑහෙන ප්‍රමාණයක්. ඒ වීඩියෝස් එකක් දෙකක් හරි බලලා ඒවා කියලා තියෙනවා ගොඩක් වෙලාවට RAM cards වල ප්‍රශ්න තමයි එන්නේ. ඒතකොට RAM card එකක් ගලවලා පිහිදාලා හයි කරලා ඔයාම ඔන් කරගත්තොත් මොකද හිතෙන්නේ ඔයාට? ඔයාට කෙලින් වෙනවා බිල් ගේට්ස් වගේ හැඟීමක් එනවා. right? පළවෙනි පාර කම්පියුටර් එකේ ප්‍රශ්නයක් විසඳගත්තා කියන්නේ ඔයාට සෑහෙන්න තමන් ගැන තමන්ට අභිමානයක්. අන්න එහෙම ගමන ආරම්භ කරන්න. ඔයාගේ PC එකේ ප්‍රශ්නේ ඔයාම විසඳ ගන්න. ඔයාගේ මොබයිල් ෆෝන් එකේ ප්‍රශ්නේ ඔයාම විසඳ ගන්න. එහෙම වුණොත් ඔයා මේකට ආස වෙලා මේක දිගින් දිගටම කරනවා. අනිත් එක failing points එනවා. අපි fail වෙනවා. හැබැයි fail වුණාට බය වෙන්න එපා. right? ඒක නිසා මම මේක කිව්වේ software එකක් ඔයා ඉගෙන ගන්නවා නම් software එක අනිවාර්යයෙන් භාවිතා කළ යුතුමයි. මම මේ කියන දෙයට වඩා දෙයක් ඔයා කරන්න උත්සාහ කරන්න ඕනේ. දැන් අද මම උගන්වනවා නම් tools දෙකක්. ඔයා හවස් වෙනකොට තව tools පහක් හොයාගෙන තියෙනවා. tools පහක ඔයා වැඩ කරලා තියෙනවා. පැහැදිලිද? right. අපි එමනම් කතා කරපු help button එක ගැන කතා කරමු. ඒ වගේම තමයි දැන් මම පුංචි දෙයක් තව දෙයක් කියනවා. දැන් අපි ගත්තොත් මෙයාගේ options තියෙනවා ඕන තරම්. right?
අපි මේ විදිහට වචනයක් ටයිප් කරලා සිලෙක්ෂන් එකක් දාලා මෙයාගේ ෆොන්ට් සයිස් එක මම වැඩි කරගන්නවා. රයිට්. මම අද කියලා දුන්නේ කියමු ටයිප් කරලා ෆොන්ට් සයිස් එක වැඩි කරගන්න. ඔයා අනිත් දවසේ එනකොට අනිවාර්යෙන් මෙයාට තව වැඩ කෑලි ගොඩක් දාලා තියෙනවා. රයිට්. සර් මම අද ඉස්සෙල්ලාම MS Word Office open කළා. අනේ දෙයියනේ. කම්පියුටර් එකක් තියෙනවා. MS Office Word open කරේ අදම තමයි. එහෙම වෙන්න එපා දරුවෝ. දැන් මම ඔයාලට මගේ PC එක ඇතුලේ තියෙන softwares ප්‍රමාණය පෙන්නුවා. right ඔයාලට පේනවා ඇති. මගේ PC එකේ කොච්චර softwares තියෙනවද install කරලා. මේ folders ඇතුලේ තව තියෙනවා. මේ right ඔයාලා ජීවිතේට අහපු නැති softwares ඇති. right පේනවද? මම කොච්චර softwares පාවිච්චි කරනවද? මේ හැම software එකකටම දැන් ඔයා office course එකට office package එක ඉගෙන ගන්න ඔයා course එකක් කරනවා. right මම මේ හැම software එකකටම දැන් මේ MySQL කියන database system. right මේ NetBeans කියන්නේ මොකද්ද? NetBeans කියන්නේ Java programming platform එකක්. Java programming කරන්න හදලා තියෙන අපිට environment එකක්. එතකොට මේ වගේ මේ හැම software එකකට මම courses කරන්න ගියා නම් ඉගෙන ගන්න ගියා නම් දැන් ඔයා මෙතනට ඇවිල්ලා ඉන්නවා office course එක ඉගෙන ගන්න. office කියන software එක ඉගෙන ගන්න. හැබැයි ඇත්තටම මේක ඒ කියන්නේ මේ ලංකාවේ තියෙන දුර්වලතාවයක් වෙන රටවල් වල පිට රටක ගත්තොත් එහෙම office වලට office package එකට course නෑ දරුවෝ. right දියුණු රටවල් වල office course කියලා දෙයක් නැහැ. මේ ලංකාවේ තමයි වැඩිපුරම office course කරන්නේ. ලංකාවේ දරුවෝ තමයි වැඩිපුරම Microsoft Office package එක ඉගෙන ගන්න courses වලට යන්නේ. මොකද මේක ඇවිල්ලා සිම්පල්ම software එකක්. පැහැදිලිද? right. එතකොට මම මේ word උගන්වන්න දවස් 4ක් කාලයක් ගන්නවා. හැබැයි අනිත් එක software එකකටවත් එහෙම ගන්නෙ නෑ. මොකද word කියන කෙනාව මම හරියට උගන්වනවා. එතනින් එහාට ඔයා අල්ලන්න ඕන අනිත් software හැම එකම. පැහැදිලිද? right. මේ අපි ඉගෙන ගන්නේ හොයාගෙන ඉගෙන ගන්න පිරිසක් අපි හදන්නේ. right. එතකොට හැම software එකක්ම use කරලා බලන්න වාගේ PC එක ඇතුලේ දැන් මට කවුද චේතනී තමයි කියන්නේ ඉස්සෙල්ලාම MS Word Office open කළා කියලා. චේතනී මට කියන්න ඔයා කම්පියුටර් එක අරගෙන කොච්චර කාලයක් වෙනවද කියලා ලැප්ටොප් එක? කොච්චර කාලයක් වෙනවද දරුවෝ? සර් අපච්චි චූටි කාලේ තමයි කරන් දුන්නේ. අපච්චි චූටි කාලේ තමයි අරන් දුන්නේ. ඇයි දරුවෝ අද වෙනකන් ওই softwares පාවිච්චි කරේ නැත්තේ? සර් මම දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියේ නෑ. හරි. මෙහෙමයි. මෙතන ඉන්න හැමෝටම ඔය වගේ ප්‍රශ්න ඇති. ඒකට ප්‍රධානතම හේතුව ඔයාලා හොයන්නේ නැහැ. දැනගෙන ඉන්නේ නැහැ නෙමෙයි. දැනගෙන ඉන්නේ නැහැ කියන එක මම දකින්නේ නිදහසට කාරණයක්. ඔයාලා හොයන්නේ නැහැ. right? අපිට අවශ්‍යතාවයක් නැහැනේ. හැබැයි අපි අවශ්‍යතාවය ඇති කරගෙන අපි මේව හොයන්න ඕනේ. හෙව්වොත් තමයි ඔයාලට හම්බ වෙන්නේ. අර සොයන්නාට හම්බ වෙන්නේ. right? ඒක නිසා හරි. මම ඊටු ටූල්ස් ටික කතා කරනවා. ඒ වගේම ලබන සතියේ ක්ලාස් එක පැය 3ක් යනවා. right ඒකත් පොඩ්ඩක් කියන්න ඕනේ. ලබන සතියේ ක්ලාස් එක පැය 3ක් යනවා. හේතුව අපිට ගිය සතියේ ක්ලාස් එක හරියට කරගන්න බැරි වුණා. ඊළඟ සතියේ ක්ලාස් එකත් පැය 3ක් යනවා. right help කියන බටන් එක. right help බටන් එක අපි press click කරාම අපිට open වෙනවා මෙන්න මේ වගේ window එකක්. පැහැදිලිද? මේ window එකෙන් අපිට පුළුවන් මේ software එක ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්න. right එතනදී header and footers ගැන ඉගෙන ගන්න, margins and page setup. මේ ඔයාට ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට එන ප්‍රශ්න ටික එයා දීලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නයක් උඩ ක්ලික් කළා ඔයාට පුළුවන් මේ ගැන සම්පූර්ණ
මොකද්ද ඩොකියුමන්ටේෂන් එකක් ගන්න. මේ ඩොකියුමන්ටේෂන් එක ඇතුලේ තියෙනවා ඔයාට අවශ්‍ය කරන හැම දෙයක්ම. පැහැදිලිද? ප්‍රශ්නේ තියෙන ඉංග්‍රීසි. එහෙමද? මේක සිංහලෙන් නෑ. හරි. එතකොට ලෝකේ ජය ගන්න ඕන කරන ප්‍රධානම සබ්ජෙක්ට් එක තමයි අනාගතයේදී ICT සහ ඉංග්‍රීසි. right? ICT සහ ඉංග්‍රීසි. ඉංග්‍රීසි තියෙනවා නම් ICT ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ICT ඉගෙන ගන්නවා කියන්නේ ලෝකෙම තනි අතට ගන්න පුළුවන්. පැහැදිලිද? right. එතකොට ඕනම software එකක මේ help button එකක් තියෙනවා. right? මේ help button එක help කියන කෙනාව on කරන්න ඕනම software එකක අපිට දීලා තියෙන්නේ F1 කියන button එක. පැහැදිලිද? keyboard එකේ F buttons තියෙනවා. F buttons වලින් F1 කියන button එක. පැහැදිලිද? right. එහෙමනම් help button එක යටතේ ලියාගමු. right? help button එක යටතේ ලියාගමු. මෘදුකාංගය පිළිබඳව ඇතිවන ගැටලු විසඳ ගැනීම සඳහා අවශ්‍ය වන විස්තර මේ තුල ගබඩා කොට ඇත. මේ තුල ගබඩා කොට ඇත. දැන් ඔයාලා හැමෝම next week එකේ එනකොට මේ මම මේ ඔයාලා note එකේ දීලා තියෙන කොටස් වල තියෙන හැම දෙයක්ම click කරලා බලන්න. right? හැකි හැමෝම. සමහරක් අයට computers නැති වෙන්න පුළුවන්. නමුත් යාළුවෙක්ගේ computer එකක් හරි නෑදෑ කෙනෙක්ගේ ගෙදර computer එකක් හරි use කරලා මේ word software එකේ තියෙන හැම tool එකක්ම හැම අස්සක් මුල්ලක් නෑරම යන්න. right? click කරලා බලන්න. මාක් හරි word එකක් type කරලා ඒකට දාන්න පුළුවන් වැඩ කැලි ටික ඔක්කොම දාලා බලන්න. පැහැදිලිද? එහෙමයි අපි ඉගෙන ගන්න. right? හැමෝම මිසල් කියන්න. හරි. එතකොට අපි හැම දෙයක්ම හොයන්න ඕනේ. ඒක තමයි මේ ක්ලාස් එකේ අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දේ. පැහැදිලිද? එතකොට චේතනී අද ඔෆිස් ඕපන් කරා. එතකොට ඒ වගේම අනෙකුත් softwares උත් ඔයා හොයලා බලන්න ඔයාගේ PC එක ඇතුලේ තියෙන. අනිත් අයත් එහෙමයි. අනිත් අයත් හොයලා බලන්න PC එක ඇතුලේ තියෙන අනිත් softwares මොනවද කියලා. මේවා ක්ලික් කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා බලන්න. බය වෙන්න එපා කිසිම වෙලාවක. ඒ වගේම ඔයාලා වැඩ කරගෙන යනකොට මොකක්ම හරි මොන ප්‍රශ්නයක් ආවත් right මට මැසේජ් එකක් හරි මට කෝල් එකක් හරි දීලා අහන්න සර් මේම ගැටලුවක් තියෙනවා මේක කොහොමද විසඳගන්නේ කියලා ඕනම software එකක. දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ගොඩක් ගුරුවරු කියන්නේ word වලට අදාළ වෙන ප්‍රශ්න විතරක් අහන්න කියලා කියන්නේ. මම එහෙම නෑ. මට softwares 400 ගණනක් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඒක නිසා මම අහන ඕනම software එකකින් උදාහරණයක් විදිහට drawings කරන AutoCAD වෙන්න පුළුවන් 3D Max වෙන්න පුළුවන් Maya ඕනම දෙයක් right ඊට පස්සේ software development පැත්තෙන් ගත්තොත් IntelliJ NetBeans Android Studio ඕනම දෙයක් right ඉතින් ඕනම දෙයක් ගැන අහන්න ඒ වගේම computer languages වල ප්‍රශ්න දැන් මේ class එකට අදාළ නොවන දේවල් තියෙයි
right languages වල මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා languages ඉගෙන ගන්න ආසයි නම් ඒවට යන ක්‍රමවේද ඊට පස්සේ ඔයාලා කොහොමද ඒවට අලුත් කරුණු හොයන්නේ ඒ දේවල් මගෙන් අහන්න මම ඔයාලට ඒවට ඕන කරන විස්තර දෙන්නම් බුක්ලට් දෙන්නම් e-books තියෙනවා ඉතින් මේ හැම දෙයක්ම ඕන දෙයක් මම ඔයාලට සප්ලයි කරන්නම් ඒ හේතුව අපිට ඕනේ තාක්ෂණයත් එක්ක යන පිරිසක් ගොඩනැගීම පමණයි පැහැදිලිද කිසිම කෙනෙක්ව මම කොටු කරන්නේ නැහැ ඔයා ලෝකේ තියෙන හොඳම දේ ඔෆිස් විතරයි එහෙනම් ඔෆිස් විතරක් ඉගෙන ගන්න කියලා කියන්නේ නැහැ ලෝකේ තියෙන හොඳම දේ ඔෆිස් නෙමෙයි right ඔෆිස් නෙමෙයි මම මේකට ලොකු සම්මන්ත්‍රණයක් ක්ලාස් එක කරලා තියෙනවා වයස් සීමාවක් නැහැ ඒ සම්මන්ත්‍රණයට අනිවාර්යෙන් හැමෝම සහභාගී වෙන්න 24 තමයි මම ප්ලෑන් කරලා තියෙන්නේ මම ඒකේ ඒක තියන්න කලින් තියෙනකොට මම ඔයාලට හැමෝටම දැනුවත් කරනවා ඒකට සහභාගී වෙන්න විශේෂයෙන්ම 6 7 8 ළමයින්ව තමයි ටාගට් කරන්නේ ඒ වගේම එතනින් එහා කට්ටියට සහභාගී වෙන්න පුළුවන් මේ ICT world එකේ නැත්තම් ටෙක්නොලොජි එක ගිහිල්ලා යන්න පුළුවන් ගමන ගැන මම කතා කරනවා ඒ ක්ලාස් එකේ ඒ සම්මන්ත්‍රණයේදී පැය දෙකක පොඩි සෙමිනාර් එකක් right එහෙමනම් ඊළඟ කොටස ගැන අපි කතා කරමු කවුද office button ඊළඟ ටූල් එක මම කතා කරන office button කියන්නේ මොකද්ද office button එක මේ office button එක මෙයාව මේ office button කියන කෙනා ආවේ හරියටම 2007 version එකේ පමණයි 2007 version එකෙන් පස්සේ තිබුණා එයාගේ නම හැබැයි වෙනස් කරා file button කියලා වෙනස් කරා 2007න් පස්සේ 2010 රිලීස් වෙනවා 2010 කෙලිම file button කියලා තමයි ආවේ කොහොම නමුත් මෙයාගේ මේ වෙනස් වෙච්ච button එකේ වෙන කාර්ය එකම තමයි right වෙන කාර්ය එකම තමයි පැහැදිලිද right කොහොම නමුත් වෙන කාර්ය එකම තමයි. හරි. මෙයාගේ මොකද්ද වෙන්නේ? මේ ඔෆිස් බටන් එක ඇතුලේ තමයි තියෙන්නේ මොනවද? මේ මෘදුකාංගයට අදාළ වන මෘදුකාංගයේ විසින් යම්කිසි ડોකියුමන්ට් එකක් නිර්මාණය කිරීමේදී අදාළ වන ප්‍රධානම කාර්යය. උදාහරණයක් විදිහට අලුත් ડોකියුමන්ට් එකක් ක්‍රියේට් කරන්නත් මෙයා ගාව තමයි ඔප්ෂන් එක තියෙන්නේ. ඕපන් කරන්නත් මෙයා ගාව තමයි ඔප්ෂන් එක තියෙන්නේ. සේව් කරන්නත් මෙයා ගාව තමයි ඔප්ෂන් එක තියෙන්නේ. හරියට මෙයා කන්ට්‍රෝල් පැනල් එක වගේ. ඊට අමතරව මේ software එකට අදාළ settings හදන්නත් අවශ්‍ය කරන කෙනා ඉන්නේ එතනම තමයි. පැහැදිලිද? කියන්නේ software එකට අදාළ වෙන ප්‍රධානම අපි කියනවා options. option එක කියන්නේ software එකට අදාළ වෙන ප්‍රධානම පහසුකම් එක්තැන් කරලා තියෙන තැනක් තමයි මේ office button එක කියන්නේ. පැහැදිලිද? right. එහෙමනම් ලියාගමු. මෙම බටන් එක තුල මෘදුකාංගය තුල ඇති මෙම බටන් එක තුල මෘදුකාංගය තුල ඇති අත්‍යවශ්‍යම සහ ප්‍රධානතම
අත්‍යවශ්‍යම සහ ප්‍රධානතම පහසුකම් ගොනු කර ඇත එම පහසුකම් නම් new open save print new open save print වැනි පහසුකම්ය හරි අපි ඊළඟ ටූල් එක කතා කරමු ribbon tabs right ribbon tabs කියන්නේ මොනවද මම මේ ගැන කිව්වා කලින් එම නේද tab buttons කියලා කිව්වා මෙයාලට අපි කියනවා ribbon tabs කියනවා tab buttons කියනවා right active tabs කියලා වෙනම කතන්දරයක් තියෙනවා එතකොට මේ ribbon tabs ගත්තාම ඔයාලට පේනවා මේ tab එක ක්ලික් කරාම මොකද වෙන්නේ? ඔයාලට මේ ribbon එකේ තියෙන කොටස් වෙනස් වෙනව නේද? පේනවද? කවුද? ප්‍රදීප් පැහැදිලිව පේනවද කොහොමද? ප්‍රදීප් ඉන්නවද ක්ලාස් එකේ නිදිද? ඉන්නවා සර්. පැහැදිලිව පේනවද ප්‍රදීප්? කවුලක් නැද්ද? පේනවා. හරි. ඉන්ටර්ෆේස් එක zoom කරන්න තව ක්‍රමයක් නැහැ. right. එතකොට
කම්පියුටර්ස් තියන අය හැමෝම ඔන් කරගෙන තියාගන්න වර්ඩ් software එක ඔන් කරලා මේ මම කරන දේවල් කරලා බලන්න right එතකොට මේ හැම තැනකම අපි ක්ලික් කරාම මොකද වෙන්නේ ribbon එක වෙනස් වෙනවා right ribbon එක වෙනස් වෙනවා ඔයා ටැබ් එකක් උඩ ක්ලික් කරොත් එහෙම ribbon එක වෙනස් වෙනවා එහෙනම් මේ මොකද්ද අපිට ribbon එකේ තියෙන tools ටික වෙන් කරලා හඳුනා ගන්න තමයි මේ tabs කියලා කෙනෙක්ව හඳුන්වලා දීලා තියෙන්නේ 2003 version එකේදී 2003 interface එකේදී තිබුණේ මොකද්ද 2003 version එකේදී තිබුණේ menu එක පේනවද menu buttons තමයි 2003 version එකේ තිබුණේ file කියලා menu button එකක් තිබුණා edit කියලා කෙනෙක් තිබුණා එතකොට යාව ක්ලික් කරා කියලා මේ ribbon එක කියලා කොටසක් තිබුණේ නැහැ හැබැයි tools ටික වෙනස් වුණා පැහැදිලිද right එතකොට මේක අපිට word පහසුවෙන් පාවිච්චි කරන්න පහසු වෙන්න තමයි මෙයාලා නිර්මාණය කරේ මේ tab කියන option එක tab buttons කියන option එක එතකොට මේ tab buttons හරහා කරන්නේ අපිට ribbon එකේ තියෙන tools කාණ්ඩ කරලා හඳුනා ගන්න තමයි මේ tab buttons තියෙන්නේ පැහැදිලිද right tab buttons යටතේ ලියපු නැති අය ලියන්න එපා ලියපු නැති අය ලියමු right ලියන්න ribbon එක තුල ඇති ribbon එක තුල ඇති ribbon එක තුල ඇති tools කාණ්ඩ කොට පහසුවෙන් හඳුනා ගැනීම සඳහා 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 මෙම කොටස නිර්මාණය කොට ඇත කාණ්ඩ කොට පහසුවෙන් හඳුනා ගැනීම සඳහා මෙම කොටස නිර්මාණය කොට ඇත හරි එච්චරයි සරලව කිව්වොත් tools ටික කාණ්ඩ කරලා හඳුනා ගන්න තමයි අපිට මේ tab buttons කියන කෙනාව හඳුන්වලා දීලා තියෙන්නේ right එතකොට ඊළඟ එක්කෙනා කවුද දැන් ඔයාලා tab buttons වල ක්ලික් කරලා බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා පැහැදිලිද right ඊළඟට අපි කතා කරනවා ribbon right අපේ ප්‍රධානම කොටසක් තමයි මේ ribbon ඔයාලට පේනවා මේ සම්පූර්ණයෙන්ම රතු කරලා තියෙනවා දිග කොටුවක් ribbon එක කියලා පැහැදිලිද ribbon එක එතකොට මෙයාට අපි කියනවා ribbon කියලා අපි ඔයාලට මෙන්න මේ කොටසට අපි කියනවා කෙලින්ම ribbon එක කියලා. පැහැදිලිද? ඒ කොටසට අපි කියනවා ribbon එක කියලා. right මේ ribbon එක ඇතුලේ තමයි සියලුම tools ගබඩා කරලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේ ගබඩා කරලා තියෙන tools අපි select කරන tab එක අනුව අපිට පෙන්නන ප්‍රමාණයක් තියෙනවා. පැහැදිලිද? අපි select කරොත් insert කියන tab එක insert කියන tab එකට අදාළ වෙන insert කියන කොටසට අදාළ වෙන
tools ටික අපිට පෙන්නනවා. හැබැයි home එක ඇතුලේදී insert එකට අදාළ වෙන කට්ටියව පෙන්නන්නේ නැහැ. පැහැදිලිද? right. එතකොට insert කියන කෙනාගේ click කරාට පස්සේ අන්න insert කියන කෙනාගේ tools ටික අපිට පෙන්නනවා. home කියන කෙනාගේ click කරාට පස්සේ අපිට home කියන කෙනාගේ tools ටික පෙන්නනවා. පැහැදිලිද? right. ඒ වගේම page layout කියන්නේ කවුද කියලාත් මම ඉස්සරහට කතා කරනවා. මේ හැම ප්‍රධාන tab buttons ටික ගැන tab buttons 7ක් තියෙනවා. මේ 7 ගැන මම next week එකේ කතා කරනවා. ඒ 7 කතා කරලා ඒ 7 main tools ටික කතා කරාට පස්සේ ඔයා office ඉගෙනගෙන ඉවරයි හා සමානයි. පැහැදිලිද? office word ඉගෙනගෙන ඉවරයි හා සමානයි. right. එතකොට මෙයාගේ ඔයාලට දැන් පැහැදිලි ඇති කතන්දරේ මොකද්ද කතන්දරේ? මෙයාගේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මෙයාගෙන් කරන්නේ මේ කොටස් ටික වෙන් කරලා පෙන්නන එක. පැහැදිලිද? right. එහෙමනම් ලියාගමු ribbon 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 යටතේ ලියා ගන්න. මෘදුකාංගය තුල ඇති tools සියල්ලම කාණ්ඩ කොට වෙන් වෙන් වශයෙන් අපහට පෙන්වීම කාණ්ඩ කොට වෙන් වශයෙන් අපහට පෙන්වීම මෙමගින් සිදු කෙරේ right. මෙමගින් සිදු කෙරේ මෙමගින් සිදු කෙරේ. හරි. ඊළඟ කොටස මොකද්ද? මම rulers ගැන කතා කරන්න යන්නේ නැහැ. පැහැදිලිද? rulers ගැන සරලව කිව්වොත් මම ගිය සතියේ නෝට් එක දුන්නා ruler එක ගැන. horizontal සහ vertical ruler එකක් තියෙනවා. එතකොට මේ ruler එක ගැන මම ලොකුවට කතා කරන්නේ නැහැ. ඒ වගේම tab selector එක ගැන අපි වැඩ කරන ගමන් තමයි කතා කරන්නේ. පැහැදිලිද? අපි වැඩ කරන ගමන් තමයි කතා කරන්නේ. මෙයාගේ නම ඔයා මතක තියාගත්තාම ඇති. පුංචි කැලලක් තියෙනවා. එයා tab selector එක කියලා කියනවා. right. එයාගේ හැඩය වෙනස් කරන්න පුළුවන්. එයාගේ උඩ ක්ලික් කරොත් ඔයාම ඔයාගේ PC එකේ ක්ලික් කරලා බලන්න. එයාගේ උඩ නිකන් ක්ලික් කරොත් එයාගේ හැඩය වෙනස් වෙනවා. right. එයාට අපි කියනවා tab selector එකක් කියලා. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන tab එක එයා select කරලා දෙනවා. අපි අවශ්‍ය කෙනාව ක්ලික් කරලා ගෙනල්ලා cursor එක උඩ ක්ලික් කරොත් මොකද වෙන්නේ? sorry ruler එක උඩ ක්ලික් කරොත් අපි ඒ select කරලා තියෙන කෙනාව add වෙනවා එතන. පැහැදිලිද? right. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මම ක්ලික් කරන වාරයක් ගානේ අලුත් කෙනෙක් add වෙනවා. tab selector එක ගැන mind එකේ තියාගත්තාම ඇති. ඒ කියන්නේ ඔළුවේ තියාගත්තාම ඇති. මම එයාලා ගැන වැඩ කරන ගමන් තමයි කියලා දෙන්නේ. පැහැදිලිද? right. ඊට පස්සේ
cursor එක ගැන අපි කතා කරන්නම ඕනේ. right? cursor එක ගැන අපි කතා කරන්නම ඕනේ. cursor. right? cursor එක ගැන අපි කතා කරමු. cursor එක කියන්නේ මොකක්ද? ඔයා mouse pointer එක දැන් අපි ගත්තොත් අපි කියනවා මේ mouse pointer එක මේ E තලයට අපි කියනවා mouse pointer එක. දැන් ඔයාලා පාවිච්චි කරන නම තමයි ඔය E තලේ. mouse එක E තලේ. එහෙම කියන්න බෑ ඊට පස්සේ mouse pointer එක. mouse pointer එක අරගෙන මොකද්ද කරන්නේ? මේ mouse pointer එක ගෙනිලා අපි කොහේ හරි ක්ලික් කරනවා. මේ page එකේ කොතන හරි page body එකේ අපි ක්ලික් කරනවා. මේ මොකද වෙන්නේ? ඩබල් ක්ලික් කරාම එයාව ඕන තැනකට ගේනවා. ඇවිල්ලා එයා බ්ලින්ක් වෙනවා. නිවිපත්තු වෙනවා. මෙයාගෙන් මොකද්ද කරන්නේ? අපි ටයිප් කරන්න නැත්නම් අපි අකුරු සටහන් කරන්න ආරම්භ කරන ස්ථානය පෙන්වන එක තමයි මේ කර්සර් එකකින් කරන්නේ. පැහැදිලිද? right. එහෙමනම් ලියා ගන්න කර්සර්. කර්සර් යටතේ ලියා ගන්න අකුරු ටයිප් කිරීම ආරම්භ කරනු ලබන ස්ථානය පෙන්වීම අකුරු ටයිප් කිරීම ආරම්භ කරනු ලබන ස්ථානය පෙන්වීම අකුරු ටයිප් කිරීම ආරම්භ කරනු ලබන ස්ථානය පෙන්වීම මෙමගින් සිදු කෙරේ. මෙමගින් සිදු කෙරේ. මෙමගින් සිදු කෙරේ. ආරම්භ කරන ස්ථානය තමයි මෙයාගෙන් පෙන්නන්නේ. ඒ වගේම එතනම ලියා ගන්න අකුරු සහ වචන සිලෙක්ට් කිරීමටද අකුරු සහ වචන සිලෙක්ට් කිරීමටද අකුරු සහ වචන සිලෙක්ට් කිරීමටද මෙය භාවිතා කරයි. මෙය භාවිතා කරයි. මේ භාවිතා කරයි. හරි. අපි කතා කරන ඊළඟ ටූල් එක මොකද්ද? අපි දන්නේ කොහොමද? සර්ලි දන්නේ නැද්ද? හරි. tab buttons ruler ඒවා කතා කරන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ view ruler button. view ruler button එක ගැන මම පාට පෙන්නනවා. right? view ruler button එකෙන් මොකද්ද කරන්නේ? ආගේ ruler එක
සමහරුන්ට සමහර දරුවන්ට ප්‍රශ්නයක් එනවා ඔෆිස් වර්ඩ් විතරනේ ඔෆිස් පැකේජ් එකේ ඕනම software එකක් ඕපන් කරාම රූලර් එක නැහැ. රූලර් එක තියෙන තව softwares තියෙනවා. right? ඒක රූලර් එක නැහැ. රූලර් එක ආපහු අපිට view කරගන්න තමයි මේ view ruler බටන් එක පාවිච්චි වෙන්නේ. ඒව ක්ලික් කරපු ගමන් රූලර් එක පේන්න ගන්නවා. ඒක horizontal vertical වෙන්න vertical දෙකටම පොදුයි. right? රූලර් එක view කරන්නත් ඒ කියන්නේ display කරන්නත් non display කරන්නත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ tool එක. පැහැදිලිද? ඒක සටහනක් දාගන්න සටහනක් දාගත්තත් කමක් නැහැ. සටහනක් දාගමු අපි ඒකට. මොකද රූලර් එක නැති වෙන අවස්ථා අනන්තවත් තියෙනවා. එතකොට ඊට පස්සේ දැන් පොතේ ගුරාලා ඉන්නවනේ කටපාඩම් කරන කට්ටිය. එයාලට මේක හොයාගන්න බැරුව ඊට පස්සේ සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. රූලර් එක අනිවාර්යෙන් ඕනේ ડોකියුමන්ට් එකක් අපි සෙටප් කරනකොට. හරි. view ruler button කියලා දාගත්තා. ඒක ඉස්සරහින් ලිව්වා. view ruler button. right. view ruler button එකෙන් කරන්නේ මොකද්ද? horizontal සහ vertical ruler වලට display එකේ තියෙනවා horizontal සහ vertical ruler දිස් වෙන ආකාරයෙන් සහ නොපෙනී යන ආකාරයෙන් සකස් කිරීමට භාවිතා කරයි. horizontal සහ vertical ruler දිස් වෙන ආකාරයෙන් සහ දිස් නොවන ආකාරයෙන් සැකසීමට භාවිතා කරයි. right. ඊළඟට අපි කතා කරන ඊළඟ කොටස තමයි document information කියන area එක. right. document information කියන area එක. document information කියන area එක. document information කියන area එක. මොකද්ද මේ document information කියන්නේ? right. මේ තුල තමයි ඔයා හදන document එකේ ඔයා හදන document එකට අදාළ වෙන සියලුම details. උදාහරණයක් විදිහට වචන කීයක් තියෙනවද? පිටු කීයක් තියෙනවද? පාවිච්චි කරන language එක මොකද්ද? මේ වගේ විස්තර පෙන්වන්නේ මෙන්න මේ කොටසේ. පැහැදිලිද? right. මෙන්න මේ කොටස තමයි ඒ විස්තර පෙන්වන්නේ. එහෙමනම් ඒකත් ලියාගමු. අප විසින් සකස් කරනු ලබන ලිපියෙහි ඇති වචන ප්‍රමාණය පිටු ප්‍රමාණය
පිටු ප්‍රමාණය සහ භාෂාව වැනි විස්තර මෙම ස්ථානය තුල දිස්වේ මෙම ස්ථානය තුල දිස්වේ හරි අපි අනිත් තව දෙන්නෙක් ගැන මට කතා කරන්න තියෙනවා sorry දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි පස් දෙනෙක් ගැන කතා කරන්න තියෙනවා ඒ පස් දෙනා ගැන අපි ඊළඟ සතියේ ක්ලාස් එකේදී කතා කරනවා සහ ඊළඟ සතියේ ක්ලාස් එකේදී අපි හෝම් ටැබ් එකට අදාළ වෙන සියලුම ටූල්ස් ටික කතා කරලා ඉවර කරනවා පැහැදිලිද තව දවස් දෙකක් වගේ ඇතුළත දෙකක් හෝ තුනක් ඇතුළත අපි වර්ඩ් කියන software එක කතා කරලා ඉවර කරනවා ඒ වගේම ඔයාලට මේ software එක ගැන කතා කරලා ඉවර වෙච්ච ගමන් assignment එකක් කරන්න තියෙනවා පැහැදිලිද ඒකටත් ලෑස්ති වෙන්න එතකොට ඒ වගේම තමයි තව පුංචි දෙයක් මම group එකට දානවා මම අපේ Facebook group එකක් තියෙනවා අලුත් group එකක් ICT ගුරු ගෙදර කියලා පැහැදිලිද සමහරව දකින්න නැති සමහරව දකින්න නැතුව ඇති මේ group එකට හැමෝම join වෙන්න right මේ group එකට join වෙන්න මොකද හෙට ඉඳලා මම video lessons upload කරනවා මේ group එකට එතකොට මේ group එකේදී ඔයාලට මේ විෂයන්ට අමතරව තව දේවල් ඉගෙන ගන්න පුළුවන් එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වෙන මৌলিক තොරතුරු සංවේදන තාක්ෂණික સિદ્ધාන්ත ඊට පස්සේ වාගේ ජීවිතයට ගන්න පුළුවන් ගොඩාක් තාක්ෂණික දැනුම මේකට අප්ලෝඩ් වෙනවා ඒක නිසා මේ group එකට හැමෝම සෙට් වෙන්න සර් Facebook නැහැ කියලා දාලා තියෙනවා නමුත් Facebook නැති වුණාට ප්‍රශ්නයක් නැහැ ඒ Facebook එකට අප්ලෝඩ් කරන වීඩියෝස්ම අපේ YouTube channel එකටත් අප්ලෝඩ් වෙනවා YouTube channel එකේ link එක මම දාලා ඇති ඒකටත් subscribe කරලා YouTube channel එකටත් set වෙන්න එතකොට ඒ වගේම තමයි අලුතෙන් ඉස්සරහට තියෙන අලුත් courses ගැන එහෙම දැන් ඒ වගේම ඔයාලගේ මේ diploma in ICT second batch එක පටන් ගන්නවා ලබන මාසේ 3 වෙනිදා ඒකටත් සහභාගී වෙනවා නම් වෙන කවුරු හරි අලුත් කට්ටිය ඉන්නවා නම් එයාලවත් සහභාගී කරවන්න. ඒ වගේම අපේ හවස දෙකට තියෙන ක්ලාස් එක තියෙනවා. දෙකට ක්ලාස් එකට සහභාගී වෙන්න. right. එහෙමනම් අපි අදට නවතිනවා. මම group එකට අපේ YouTube channel එකේ link එක ඒ වගේම අපේ Facebook group එකේ link එක දාන්නම්. ඔයාලා හැමෝම ඒකට join වෙන්න. ඒ වගේම මේ වෙනකොටත් දෙකට තියෙන ක්ලාස් එකේ Zoom link එක මම group වලට දාලා ඇත්තේ. පැහැදිලිද? හරි. එහෙමනම් අපි අදට නවතිනවා. ඔයාලා හැමෝටම සුබ සතියක්. ඒ වගේම ආයිබෝවන්. ආයිබෝවන් සර්. Thank you, sir.